समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तं धम्मस्सवेन कालो अयं बधन्ता धम्मस्सवेन कालो अयं बधन्ता धम्मस्सवेन कालो अयं बधन्ता। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से। තථාගත අමාමෑණී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව උතුම් ධර්මය දේශනා කොට වදාරන්නට යෙදුණා. අපි හැමදිනම ජීවිතේ ජීවත් වෙනකොට මරණය පිළිබඳව අත්දකිනවා. මරණය කියන දේ අපි ජීවිතේ නිරන්තරයෙන් අත්දකින අහන්න ලැබෙන දෙයක්. අපේ පුංචි දවසේ ඉඳලා අපේ අසල්වාසීන්ගේ ඥාතීන්ගේ හිත මිත්‍රාදීන්ගේ මරණය පිළිබඳව අපි දකිනවා. මරණය පිළිබඳව අපි අහනවා. එතකොට අපි හැම දිනාටම හිතට එනවා යම් දවසක යම් මොහොතක අපිටත් මේ මරණය සිද්ධ වෙනවා කියන දේ හැමෝම දන්නවා. මැරෙනවා කියන දේ නොදන්න කිසිවෙක් ලෝකේ නැහැ. මරණය පිළිබඳ දැනගත්තේ නැති අඳුරන්නේ නැති කවුරුත් නැහැ. මිනිස්සු පමණක් නෙවෙයි තිරිසන් සත්තු පවා මරණය පිළිබඳ දන්නවා. Tamanට මරණය අත් වෙන බව තිරිසන් සත්තුන්ට තේරෙනවා. මොකද ඔවුන්ටත් ඔවුන්ගේ වරිගයාගේ මරණය දකින්න ලැබෙනවා. අපි මරණය විදිහට බුද්ධ දේශනාව තුලත් අපිට මරණ සතිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. මේ මරණ සතිය පිළිබඳව කතා කරනකොට අපිට බුදුදහම පිළිබඳව අවබෝධයටපත් වෙච්ච කෙනෙක් මරණය දකින්න විදිහත් අනවබෝධය තුල ලෝක සත්වයා මරණය දකින්න විදිහත් ආකාර දෙකක්. බුදුදහම අවබෝධ වෙනකොට ජරා මරණ ඉක්මවනවා. ඒකේ ජරා මරණ නිරෝධය පිණිසයි බුදුදහම තියෙන්නේ. ජරා මරණේ සමුදය පිණිස නෙවෙයි. මේ ජරා මරණයන්ගේ සමුදය නිරෝධය පිළිබඳව අපිට සම්මත වශයෙන් කතා කරන්න පුළුවන් යම් යම් සත්වනිකායක ඒ සත්වයන්ගේ යම් ඉපදීමක් පහළවීමක් තියෙනවා නම් ඒක අපි ජාතිය විදිහට කතා කරනවා. ඒ වගේ මේ ජාතිය චුතවීමක් තියෙනවා නම් ඒක අපි ජරා මරණයේ විදිහට කතා කරනවා. පෙන්ව යාමක් වියෝවක් විදිහට අපි කතා කරනවා. මේක තමයි අපි ලෝක සත්වයා සම්මත වශයෙන් දන්නේ ලෝකෙ ඉපදෙන එකත් ලෝකෙ මරණයටපත් වෙන එකත්. ඒ මරණය පිළිබඳව තමයි දන්නේ. එතකොට මරණ සතිය කියලා කියන්නේ අපි ඒ මරණය පිළිබඳ නැවත නැවත හිතා ඉන්න එක නෙවෙයි. අනේ අපි මැරෙනවානේ කියලා යම් කෙනෙක් හිතා ඉන්නවනම් ඒක මරණ සතිය නෙවෙයි.
යම් කෙනෙක් හිතනවා නම් අනේ දැන් මම මැරේ ධම්මම් මැරෙයි කියලා මරණය පිළිබඳ හිත හිතා මෙනෙහි කර කර ඉන්නවනම් ඒකත් මරණ සතිය වෙන්න විදිහක් නැහැ. මොකද අපිට මරණය පිළිබඳව නියම සතිය ඉපදුනොත් අන්න එදාට අපිට මරණ ඉක්මවන්න පුළුවන්. ඒකට අපි කියනවා අජරාමරයි කියලා. ජරා මරණයන්ගේ ඉක්මීම පිණිසයි අපිට බුදුදහම තියෙන්නේ. ජරා මරණයන් තුල ගිලීම පිණිස නෙවෙයි. ඒ ජරා මරණය පිළිබඳව අපිට අමුතුවෙන් කියලා දෙන්නට උවමනාවක් නැහැ. ජරා මරණය පිළිබඳ නැවත අපිට අමුතු අවබෝධයක් ලැබෙන්න උවමනාවකුත් නැහැ. ඒකට හේතුව ජරා මරණ පිළිබඳ අපි දන්න නිසා. ජරා මරණ පිළිබඳ අපිට තේරෙන නිසා. ජරා මරණ පිළිබඳව අපිට දැනෙන නිසා. නමුත් අපිට තියෙන ගැටලුව තමයි ජරා මරණ පිළිබඳ අපි දැනගෙන හිටියත් ජරා මරණ පිළිබඳ අපිට තේරුණත් ඒ සම්මත මරණය පිළිබඳ අපි කොපමණ දැනගත්තත් අපිට මරණය පිළිබඳ නියමාකාර සතිය සිහිය එතනින් උපදින්නේ නැහැ. අපි බලමු එහෙමනම් මේ සම්මත වශයෙන් අපි කතා කරන මරණය සහ අපි පරමාර්ථ වශයෙන් අරගෙන මේ ජරා මරණය පිළිබඳ අවබෝධ කරගෙන ජරා මරණ ඉක්මවන ප්‍රතිපදාව කුමක්ද කියලා. ජරා මරණය කිව්වට පස්සේ අපිට පොදුවේ තේරෙන දෙන්න දේ තමයි ලෙඩ වෙලා වයසට ගිහින් දිරීමක් වෙලා අපි යම් මොහොතක මරණයටපත් වෙනවා. මනුස්ස ලෝක වශයෙන්, දිව්‍ය ලෝක වශයෙන් ගත්තත් දිව්‍යයන්ගේ චුත වීම, බ්‍රහ්ම ලෝක වශයෙන් ගත්තත් ඒ බ්‍රහ්මයන්ගේ චුත වීම, හැම දිනාටම ජරා මරණ අත්දැකීම පොදුවේ සම්මත වශයෙන් තියෙනවා. මේ මරණය පිළිබඳව අපි බැලුවොත් එහෙමනම් අපි ඒ විදිහට කතා කරනවා වගේම බුදුදහම තුල පෙන්නනවා ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ඒ පහළවීම තමයි ජාතියේ සමුදය. ජාතිය සමුදය. ස්කන්ධයන්ගේ බිඳීමක් ඇද්ද? ඒ බිඳීම තමයි ජාති නිරෝධය නෙවෙයි ජරා මරණයේ සමුදය. ස්කන්ධයන්ගේ බිඳීම ජරා මරණ සමුදය විදිහට පෙන්නනවා. ඒතොර ස්කන්ධයන්ගේ බිඳීම ජරා මරණයේ සමුදය විදිහට පෙන්වුවාට පස්සේ ස්කන්ධයන්ගේ බිඳීම වශයෙන් අපි අරගෙන තියෙන්නේ ශරීර කූඩුවේ බිඳී යාම විනාශ වීම වෙනසීම විදිහට. නමුත් ස්කන්ධයන් කියලා කියන්නේ ශරීර කූඩුවේ බිඳී යාමට නොවේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පහේ බිඳී යාමට අපි කියනවා ජරා මරණ සමුදය කියලා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයන්ගේ පහළවීමක් ඇද්ද? ඒක ජාති සමුදය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයන්ගේ බිඳී යාමක් ඇද්ද? මේක ජරා මරණ සමුදය. ජාති සමුදය, ජරා මරණ සමුදය දෙකම අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි සිද්ධ වෙන්නේ. අවිද්‍යාව මූලික කරගත්තම තමයි අවිද්‍යාවෙන් උපදින සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණයන්ගේ සමුදය පිළිබඳව කතා කරන්නේ. අවිද්‍යා නිරෝධයෙන් තමයි අපි සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණයන්ගේ නිරෝධය පිළිබඳව කතා කරන්නේ.
දැන් අපිට සිද්ධ වෙලා තියෙන දේ තමයි ජාති සමුදය වෙනවා කිව්වයින් පස්සේ අපේ ඔළුවට ඇවිල්ලා තියෙන පුංචි කාලේ අපි මව් කුසෙන් උපදිනවා කියන එක. ජරා මරණයන්ගේ සමුදය කිව්වට පස්සේ අපි කතා කරන්නේ ඒ ඉපදිච්ච කෙනා ජරාවටපත් වෙලා කාලයක් ජීවත් වෙලා මැරෙනවා කියන එක. මේක තමයි අපි සම්මත වශයෙන් කල්පනා කරන ජාතිය ජරා මරණයත් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් මේ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ කියලා කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුකූලව ක්‍රියාත්මක වන ධර්මතාවයක්. පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳ අවබෝධයකින් තොරව අපිට පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. අපි එහෙම තේරුම් ගන්නට යනවා නම් ඒ තුල අපි මේ වචන ටිකත් එක්කලා පැටලිලා අපි අපේ දෘෂ්ටි ගතියට අනුව පටිච්චසමුප්පාදේ ගලපගෙන දෘෂ්ටි ජාලයක අතරමං වෙනවා. බුදුදහමේ මේ පටිච්චසමුප්පාදේ විවරණය කරන්නේ අපිට දෘෂ්ටි වලින් මිදීම පිණිස, දෘෂ්ටි ග්‍රහණයන්ගෙන් ගැලවීම පිණිස. එහෙමනම් අපි බලමු මොකක්ද මේ පටිච්චසමුප්පාද න්‍යාය? මේ පටිච්චසමුප්පාද න්‍යායට අනුකූලව පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳ නොදැන පටිච්චසමුප්පාදයේ පිළිබඳ කතා කිරීමම හරියට අන්ධයා අලියාගේ හැටි කතා කරනවා වගේ. තව විදිහකට කිව්වොත් අන්ධයා කිරි ගැන කතා කරනවා වගේ. අන්ධයා කොකා ගැන කතා කරනවා වගේ. න්‍යාය නොදැන අපිට ක්‍රියාත්මක වෙන විදිහ කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇතිකල්ලි මේ වේ, මේ උපදීමෙන් මේ උපදී, මේ නැති කල්ලි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. මේක තමයි න්‍යාය. දැන් මෙහෙම න්‍යාය කියලා කිව්වට අපි න්‍යාය පිළිබඳ විමසලා බලන්න ඕන. ඉමස්මින් සති ඉදන් හෝති. මේක අපිට සරලව ගන්නට බෑ. මොකද මේක තමයි බුදුදහමේ අපිට හදවත වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කිව්වත්, පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කිව්වත්, ආර්ය ශ්‍රාංගික මාර්ගය අවබෝධ කරනවා කිව්වත් අපිට අවබෝධයටපත් වෙන්න ඕන මේ පටිච්චසමුප්පාද න්‍යාය තුලින්මයි. වෙන ක්‍රමයක් නැහැ. ඉමස්මින් සති ඉදන් හෝති. මෙය ඇති කල්හි මෙය වේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ උපදීමෙන් මේ උපදී. මෙය කියලා වචන දෙකක් අපිට එතනදී භාවිතා වෙනවා. මෙය ඇති කල්හි මෙය වේ. හැබැයි එතනදී කතා කරන්නේ නැහැ මේක නිසා ඒක වෙනවා කියලා. මේක නිසා ඒක වෙනවා කියලා කතා කළොත් අපිට කාලාත්‍රයක් තුල තමයි කතා කරන්නට වෙන්නේ මේ න්‍යාය. නමුත් මේ ඇති කල්ලි මේ වේ කියන තැනින් මේ පටිච්චසමුප්පාද න්‍යාය කතා කරන්නේ කාලාත්‍රයකට අහු වෙන්නේ නැහැ.
මේක වෙලා පස්සේ අරක වෙනවා කියන න්‍යායකට වැටෙන්නේ නැහැ. ඒකයි විශේෂත්වය. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. මේ ඉපදුනොත් මේ උපදිනවාමයි. ඒ න්‍යාය වෙනස් වෙන්නේ නැහැ. එහෙම නැතුව මේක ඉපදිලා ඒක උපදිනව නෙවෙයි. මේ ඇති කල්හිම මේ වේ. මේ උපදිනකොටම මේ උපදිනවා. එතකොට මේ නැති කල්හි මේ නොවේ. මේ නූපදිනකොට මේ නූපදිනවා. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති ඉමස්මින් අසති ඉදන්න හෝති. ඔන්න එහෙමනම් මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව න්‍යාය තමයි වර්තමානයේ පිළිබඳ කතා කරන්නේ. අපි මේ න්‍යායට දාලා මේ පටිච්චසමුප්පාදයේ අංග 12 ගැන කතා කරන්නට බලමු. අවිද්‍යාව, සංඛාරය, විඥාණය, නාම රූපය, සලආයතනය, පස්සය, වේදනාව, තණ්හාව, උපාදානය, භවය, ජාතිය, ජරා මරණය. නමුත් අපි වර්තමානයේදී මේ න්‍යාය පුදුම විදිහට වරද්දවගෙනයි පටිච්චසමුප්පාදයේ අංග 12 පිළිබඳ සාකච්ඡාවට පත් කරන්නේ. අපි හිතන්නේ අවිද්‍යාව නිසා සංඛාර හදාගෙන ඒ සංඛාර වලින් විඥානයක් සකස් කරගෙන නාම රූපයක් හදාගෙන ඒ නාම රූප වලින් සලආයතන බිහි කරගෙන ඒ සලආයතන වලින් පස්සේ ඒ සලආයතන ස්පර්ශ කර කර ඒ වගේ වින්දනයන් විඳ විඳා ඒ වින්දනයන්ට තණ්හාව පවත්වා ඒ තණ්හාවට දැඩිස්සේ බැඳීමින් උපාදාන කරගෙන ඒ උපාදානයේ නිසා භවයක් හදාගෙන ඒ භවයෙන් නැවත ජාතියක උප්පත්තියට යනවා. ඒ උපතට ගියොත් නැවත මැරෙනවා. මෙහෙම තමයි අපි පටිච්චසමුප්පාදේ විවර කරගන්නට පුරුදු වෙලා තියෙන්නේ. නමුත් ඒ විවර කිරීම කොතරම් දුරට පටිච්චසමුප්පාද න්‍යායට සාධාරණයක් වෙලාද? ඒ විවර කර ගැනීම කොතරම් දුරට පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක සමපාත වෙලාද ගැළපිලාද කියන එක පිළිබඳව අපි හෙව්වේ නැහැ. අපි විමර්ශනය කළේ නැහැ. මොකද සසරක ඉඳලා සත්‍යය සැරිසරමින් නැවිදින් අනේක විද දුක්ඛ දෝමනස්යන් බිඳිමින් නැවත නැවත භවෙන් භවයකට උපතට යනවා කියන න්‍යාය නිගණ්ඨනාත පුත්තලා පවා දැනගෙන හිටියා. මරණයෙන් මතු නැවත සත්‍යය උපදිනවා කියන දේ නිගණ්ඨනාත පුත්තලාගේ දෘෂ්ටියක් වුණා. නමුත් බුදුදහම තුළ සත්‍යය මරණයෙන් මතු උපදින්නේද නූපදින්නේද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැහැ. මොකද සත්වයා කියන තැනින් ගත්තට පස්සේම සක්කාය දිට්ඨියට වැටිලි ඉවරයි. ආත්මගත සත්වයෙක් ඉන්නවය. ඒ සත්වයා මරණයෙන් මතු උපදිනවද නූපදිනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නෙම වැරදි. ප්‍රශ්නෙම දෘෂ්ටි ජාලයක්. ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තර බුදුදහම තුල නැහැ. ඒ ප්‍රශ්නේ වැරදි ප්‍රශ්නයක්. ඒක ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නොඇසිය යුතු ප්‍රශ්නයක්. ඒ නිසා අපි බලමු බුදුදහමට අනුකූලව කොහොමද මේ පටිච්චසමුප්පාදේ විවර වෙන්නේ කියලා. බුදුදහමට අනුකූලයි කියලා කියන්නේ පටිච්චසමුප්පාද න්‍යායට අනුකූලයි කියන එක. ඉමස්මින් සති ඉදන් හෝති. එතකොට මේ ඇති කල්හි මොකද්ද පටිච්චසමුප්පාදේ මුලින්ම කතා කරන මේ අවිද්‍යාව. අවිද්‍යාව ඇති කල්හි සංඛාර වේ. හැබැයි අවිද්‍යාව නිසා සංඛාර වේ නෙවෙයි. අවිද්‍යාව කොතනද
සංඛාරය එතනමයි. පස්සේ දශමයක්වත් පහු වෙනවා නෙවෙයි. අවිද්‍යාව යෙදෙන්නේ කොතනද? අවිද්‍යාව යෙදෙන තැන සංඛාරයේ යෙදෙනවාමයි. ඒක තමයි න්‍යාය. නැවත ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි පටිච්චසමුප්පාද න්‍යාය. සංඛාරයේ කොතනද? ඒ සංඛාරයේ තියෙන තැන විඥානයේ පහළවීම තියෙනවාමයි. එහෙම නැතුව අවිද්‍යාවෙන් සංඛාර හදලා සංඛාරයට පස්සේ විඥානයක් හැදිලා විඥාණයට පස්සේ නාම රූපයක් හැදිලා කියලා පස්සේ කතාවක් නැහැ. හැබැයි අපි හිතාගෙන ඉන්නේ අවිද්‍යාව නිසා සංඛාර හැදෙනවා. සංඛාර වලට පස්සේ විඥාන හැදෙනවා. විඥාන වලට පස්සේ නාම රූප හැදෙනවා. නාම රූප වලට පස්සේ සලආයතන හැදෙනවා. සලආයතන වලට පස්සේ ස්පර්ශය වෙනවා. අපි හිතන් ඉන්නේ අවිද්‍යා සංකාර විඥාන නාම රූපයකින් හදාගත්ත සලආයතන ටිකක් තියෙන සත්වයෙක් ඉන්නවා. ඒ සත්වයාගේ සලආයතන වලින් ඒ සත්වයා ස්පර්ශ කර කර වින්දන ලබා වින්දනයන්ට තණ්හා කර කර උපාදාන කර කර භවයකට ගිහින් උපදිනවා. ඕක තමයි දෘෂ්ටිය. එතකොට මේ දෘෂ්ටිය තමයි සත්‍යා මරණයෙන් මතු උපදින්නේය කියන දෘෂ්ටිය. හැබැයි බුදුදහම ඇතුලේ සත්‍යා මරණයෙන් මතු නූපදින්නේය කියන දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ. එහෙමනම් අපි කල්පනා කරන්න උවමනයි සත්‍යා මරණයෙන් මතු උපදින්නේය කියන දෘෂ්ටියෙන් බැහැරව සත්‍යා මරණයෙන් මතු නූපදින්නේය කියන දෘෂ්ටියමුත් බැහැරව අපි බුදුදහම අවබෝධ කරගන්නට උවමනයි. මේ දෘෂ්ටි දෙකෙන් එකකටවත් වැටෙන්නේ නැතිව මේ දෘෂ්ටි දෙකෙන් එකකටවත් පත් වෙන්නේ නැතිව තමයි අපි මේ පටිච්චසමුප්පාද න්‍යාය අවබෝධ කරන්නට උවමනා කරන්නේ. අපිට වෙලා තියෙන දේ තමයි අපි බලන්නේම සත්වයේගේ පටිච්චසමුප්පාදය පිළිබඳ. හැබැයි බුදුදහමේ අපිට මේ කතා කරන්නේ සත්වයේගේ පටිච්චසමුප්පාදයක් පිළිබඳ නොවේ. පටිච්චසමුප්පාදේ වැරදි අවබෝධය නිසා අපි සත්ව වශයෙන් පුජ්‍යල වශයෙන් ආත්මීය වශයෙන් දරාගත් දෘෂ්ටිය බිඳහෙලීම පිණිසයි පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න උවමනා. නමුත් බිඳහෙලන්නට උවමනා කරන දෘෂ්ටියේ බැසගෙන දෘෂ්ටිය කරපින්නාගෙන අපිට කවදාකවත් පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ. අපි සත්ව වශයෙන් ගත්ත පුජ්‍යල වශයෙන් ගත්ත ආත්මීය වශයෙන් ගත්ත දෘෂ්ටියේ බැසගෙන ඒ දෘෂ්ටියට අනුගත වෙලා ඒ දෘෂ්ටිය තුල ඉඳිමින් අපි මොකද්ද කරන්නේ? සත්වේකුගේ පටිච්චසමුප්පාදයක් බලන්නට යනවා. නමුත් මේ පටිච්චසමුප්පාදය කියන්නේ සත්වේකුගේ තුල ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. පටිච්චසමුප්පාදේ ක්‍රියාවලිය තුල අවිද්‍යාගතව වෙලීම නිසා බැස ගැනීම නිසා සත්ව යන හැඟීම උපදිනවා කියන දේ අපි තෝරගන්නට උවමනයි. එහෙනම් අපි තේරුම් ගමු මේ න්‍යාය තමයි අපිට වැදගත් වෙන්නේ ඒ දෘෂ්ටිය බිඳහිලීම පිණිස. ඒ දෘෂ්ටියෙන් බැහැරවීම පිණිස. න්‍යාය ගත්තොත් මේ ඇති කල්හි මේ වේ. එහෙමනම් මෙතන පෙන්වන්නේ අවිද්‍යාව ඇති කල්හි සංඛාර වේ. සංඛාර ඇති කල්හි විඥාන වේ. විඥාන ඇති කල්හි නාම රූප වේ.
නාම රූප ඇති කල්හි සලායතන වේ, සලායතන ඇති කල්හි ස්පර්ශ වේ, ස්පර්ශ ඇති කල්හි වින්දනය වේ, වින්දනය ඇති කල්හි තණ්හාව වේ, තණ්හාව ඇති කල්හි උපාදානය වේ, උපාදානය ඇති කල්හි භවය වේ, භවය ඇති කල්හි ජරා මරණ වේ, ජරා මරණ ඇති කල්හි මොකද්ද තියෙන්නේ? භවය ඇති කල්හි ජාතිය වේ, ජාතිය ඇති කල්හි ජරා මරණ වේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ කතා කරන්නේ ආත්ම දෙකක් පිළිබඳවවත්, මේ ආත්මයයි මතු ආත්මයයි පිළිබඳවවත්, එහෙම නැතුව තප්පරයක දෙකක කාලාත්‍රයක් පිළිබඳ, දවස් ගානක කාලාත්‍රයක් පිළිබඳ නෙවෙයි. නමුත් අපිට වෙලා තියෙන්නේ මේ පටිච්ච සමුප්පාදය අපි ගලපගෙන තියෙන්නේ කාලාන්තරයකට. මේ ජීවිතයේ උපත ගැනත් නෙවෙයි අපි කතා කරන්නේ. මේ ජීවිතේට අපි ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප වලින්, නාම රූප බැහැගෙන මව් කුසක සලායතන බිහි වෙලා එතනට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලා ඒ සලායතන අද ස්පර්ශ කරගෙන වේදනා භුක්ති විඳලා අද තණ්හාව ඇති කරගෙන මතු භවයකට මතු භවයකටත් ගිහිල්ලා මතු භවයක උපතකට ගියොත් ඔන්න ජාතිය පහළ වෙලා ඒ ජාතිය සිද්ධ වුණොත් ජරා මරණ වෙනවයි කියලා අපි මේ ගන්නෙ. ඒතර කොයිතරම් අනුවණකමකින්ද අපි පටිච්චසමුප්පාදේ ගලපගෙන තියෙන්නේ? කොයිතරම් ආත්මීය දෘෂ්ටියකින්ද අපි පටිච්චසමුප්පාදේ ගලපගෙන තියෙන්නේ? මේ වර්තමානය තුල කතා කළ යුතු පටිච්චසමුප්පාදයේ අංග 12 ක්‍රියාත්මක වීම කාලාන්තරයකට පැටවීම නිසා අපිට අගමුල ලියන්නට බැරි වෙන විදියට පටිච්චසමුප්පාදය තුල අතරමං වෙලා. අගමුල කොහෙවත් නොතේරෙන විදිහටම මේ පටිච්චසමුප්පාදය පිළිබඳව අපිට තියෙන අවබෝධය හීන වෙලා. එහෙමනම් මේ පටිච්චසමුප්පාදයේ අංග 12 ක්‍රියාත්මක වීම අපි කතා කළ යුත්තේ මේ මොහොත. මේ ඇති කල්ලි මේ වේ. එහෙනම් අවිද්‍යාව කොතනද? එතනම අනිත් අංග 11 ක්‍රියාත්මකයි. අවිද්‍යාව මේ දැන් ක්‍රියාත්මකයි නම් එතන සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණයන්ගේ සමුදය. අපි අද වෙනකොට කතා කරන්නේ ජාතිය නැති වෙලා ජරා මරණය උපදිනවා කියලා. ජාතිය එහෙම නැත්නම් කෙනෙකුගේ ජාතිය අහිමි වෙලා ගිහිල්ලා උපත නැති වෙනකොට ජරා මරණය සමුදය වෙනවා කියලා තමයි අපි කතා කරන්නේ. හැබැයි ඒක කොයිතරම්නම් මෝඩකමක්ද කියලා බලන්නකෝ. ජාති නිරෝධා ජරා මරණ නිරෝධේ. තර බුදුදහමේ කතා කරන්නේ ජාතිය නිරෝධ වුණොත් තමයි ජරා මරණයන්ගේ නිරෝධය සිද්ධ වෙන්නේ. නමුත් අපි අද කතා කරන්නේ ජාතිය නිරෝධ වෙනකොට, ජාතිය නැති වෙනකොට මොකක් කියලාද? ජාතිය නැතිවීමෙන් ජරා මරණය ඇති වෙනවා කියලා. ඒකට විශේෂයෙන් බලපාන තව හේතුවක් තමයි මේ නිරෝධය කියන වචනයට අපි නැතිවීම කියන වචනේ පාවිච්චි කරනවා. ඒක බරපතල හානියක් වෙලා තියෙනවා. සමුදය නිරෝධය කියලා ගත්තම අපි කතා කරන්නේ සමුදය කියන්නේ ඇතිවීම, නිරෝධය කියන්නේ නැතිවීම කියලා. ඒක බරපතල ගණේ වරදක් වෙලා තියෙනවා. මේ ධර්ම අවබෝධයේ පිණිස බාධාවක් වෙලා තියෙනවා. සමුදය කියන්නේ හට ගැනීම. සමුදය කියන්නේ ඇතිවීම. නිරෝධය කියන්නේ නොහට ගැනීම. නමුත් නිරෝධය කියන්නේ නැති වෙලා යන එක නෙවෙයි. සමුදය නිරෝධය කියන්නේ සකස් වීමත් නොසකස් වීමත්, හට ගැනීමත් නොහට ගැනීමත්, ඇතිවීමත් ඇති නොවීමත්. එහෙම නැතුව නැතිවීමත් නෙවෙයි, ඇතිවීමත් ඇති නොවීමත්, හට ගැනීමත් නොහට ගැනීමත්, සකස් වීමත් සකස් නොවීමත්. අපිට වෙලා තියෙන ඇතිවීමත් නැතිවීමත් කියලා අරගෙන තියෙනවා.
හැබැයි ඇතිවීමත් ඇති නොවීමත්. එතකොට ඇතිවීමත් ඇති නොවීමත් කියන එකයි ඇතිවීමත් නැතිවීමත් කියන එකයි වචන දෙකක්. නැතිවීම කියලා කියන්ට වෙන්නේ අපිට ඇති දෙයක නැතිවීම. හැබැයි ඇති නොවීම නම් අපිට කියන්න වෙන්නේ ඇතිවිච්ච දෙයක් ගැන නෙවෙයි. එනිසා වචන භාවිතය තුල පවා අපිට මේ පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳව අවබෝධය අහිමි වෙලා තියෙනවා. නැති වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න නිරෝධය කියලා කියන්නේ නැතිවීම නෙවෙයි නොහට ගැනීම. එනම් ජාති නිරෝධයෙන් කියලා කියන්නේ ජාතියේ නොහට ගැනීමෙන්. ජරා මරණ නිරෝධය වේ. ජරා මරණයන්ගේ නොහට ගැනීම වේ. ජාතියේ සකස් නොවීමෙන් ජරා මරණයන්ගේ සකස් නොවීම වේ. ජාතියේ ඇති නොවීමෙන් ජරා මරණයන්ගේ ඇති නොවීම වේ. මෙන්න මේ විදිහට අපි ගන්න ඕන. එහෙමනම් අපි කල්පනා කරගත යුතුයි අපේ වචන භාවිතය තුල පවා අපි පටිච්චසමුප්පාදේ වරද්දගෙන. ජාතිය කියලා කියනකොට අපිට එන්නේ මව් කුසෙන් පහළ විච්ච ජාතිය පිළිබඳ සිහිය කල්පනාව. ඒක තමයි අපේ සම්මත ජාති උපත. ඒකත් බුදුරජාණන් වහන්සේ කතා කරනවා. මොකද ඒක සම්මතයේ සිද්ධ වුණු උපත. ඒක බැහැර කරන්නේ නැහැ. නමුත් අපි පරමාර්ථ වශයෙන් ගත්තයින් පස්සේ ඔබට තමන් පිළිබඳ හැඟීම, මම පිළිබඳ හැඟීම, ජීවත් වෙන හැඟීම පහළ වෙන්නේ කොතනද? එතන තමයි ජාතිය උපත. ඒ හැඟීම ඔබට පහළ වෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. තමන්ගේ ජීවිතේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අත්දැකීම තුල. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අත්දැකීම කියන්නේ වෙන මොකුත් නෙවෙයි. තමන්ගේ ජීවිත අත්දැකීම. තමන්ගේ ජීවිත අත්දැකීම කියන්නේ වෙන මොකුත් නෙවෙයි. තමන් ජීවිතේ අහන, දකින්න, විඳින, අත්දකින්න ක්‍රියාවලිය. තව විදිහකට කිව්වොත් තමන්ගේ ජීවිතේ පේන, ඇහෙන, දැනෙන්න, දැනගන්න ක්‍රියාවලිය. පේන, ඇහෙන, දැනෙන්න, දැනගන්න ක්‍රියාවලිය. එහෙමනම් තමන් ජීවිතේ පේනවා කියලා කියනවා, ඇහෙනවා කියලා කියනවා, දැනෙනවා කියලා කියනවා, දැනගන්නවා කියලා කියනවා. තව විදිහකට කිව්වොත් රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ විඳිනවා, රසය විඳිනවා, ස්පර්ශයන් විඳිනවා, සිතුවිලි දැනගන්නවා. මේ කියන දේ තමයි තමන්ගේ ජීවිතේ වෙලා තියෙන්නේ. හැබැයි අපිට තියෙන ආත්ම දෘෂ්ටියත් එක්කලා අපි හිතන්නේ මම රූප දකිනවා. හැබැයි රූප දකිනවා කියන එක නෙවෙයි අපි කියන්නේ, පේනවා කියලා නෙවෙයි අපි කියන්නේ, මට පේනවා. අපි කියන්නේ අහනවා, ඇහෙනවා කියලා නෙවෙයි, මට ඇහෙනවා, මම අහනවා. ගන්ධ මම විඳිනවා, මට දැනෙනවා. රසය මට දැනෙනවා, මම විඳිනවා. ස්පර්ශ මට දැනෙනවා, මම විඳිනවා කියන තැන තමයි අපිට දැනෙන්නේ. නමුත් මට මගේ කියලා ගත්ත දෘෂ්ටිය බිඳහෙලීම පිණිසයි අපිට මේ පටිච්චසමුප්පාද න්‍යාය උවමනා කරන්නේ. එහෙනම් ඔන්න අපි කල්පනා කරලා බලමු මේ පටිච්චසමුප්පාද න්‍යායට අනුව මේ අංග 12ක ක්‍රියාත්මක වීම කතා කරනකොට හොඳට මතක තියාගන්න මේක අංග 12ක් විදිහට අපිට කතා කළාට අවබෝධයේ පිණිස, ඒ කියන්නේ අවිද්‍යාව සමුදය වෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධයටයි මේක අංග 12කට කඩලා පෙන්නන්නේ. එහෙම නැතුව මේ අංග 12 ක්‍රියාත්මක වෙන්නේ 12 වතාවකදී නෙවෙයි. අංග 12 ක්‍රියාත්මක වෙන්නේ 12 වතාවකදී නෙවෙයි.
අවිද්‍යාව යෙදෙන තැන මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. එහෙම නැතුව අවිද්‍යාව යෙදෙන තැන සංඛාර සිද්ධ වෙලා අනිත් ටික නවතින්නේ නැහැ. විඥාණයට එනකන් ඉපදිලා අනිත් ඉපදීම නැති වෙන්නේ නැහැ. අවිද්‍යාව කොතනද? සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණයන්ගේ සමුදය තමයි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් පිරිච්ච තැන පුජ්‍යලයක් ජීවත් වෙන බවට හැඟීම තියෙනවාමයි. ඒ පුජ්‍යලයක් ජීවත් වෙන බවට හැඟීම තියෙන තැන වර්තමාන මොහොත තියෙනවාමයි. වර්තමාන මොහොත තියෙන තැන වර්තමාන මොහොතේ ගෙවී යාම අපිට දැනෙනවාමයි. මං වර්තමාන ජීවත් වුණා දැන් මේ මොහොත ගෙවුණා කියන සංඥාව හැඟීම තියෙනවාමයි. මෙන්න මේ හැඟීමෙන් ජීවත් වීමම තමයි අවිද්‍යාවෙන් ජීවත් වීම කියලා කියන්නේ. මේක තමයි අවිද්‍යාවේ ජීවත් වීම. මං දැන් ජීවත් වෙනවා. මං අතීතේ ජීවත් වුණා. මං අනාගතයට ජීවත් වෙනවා. දැන් මං වර්තමානයේ ජීවත් වෙමින් පවතිනවා කියන දෘෂ්ටිය මත තමයි මේ පටිච්චසමුප්පාදේ සමුදය ක්‍රියාත්මක වෙන්නේ. ඒ දෘෂ්ටියේ ඉන්නකම් ඔබට තියෙනවා දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? දෘෂ්ටියේ ඉන්නකම් වර්තමාන මොහොත ඔබට සමුදය වෙනවා. වර්තමාන මොහොත සමුදය වෙනවා කියලා කියන්නේ එතන අවිද්‍යාව යෙදිලා තියෙනවා. එතන සංකාරය යෙදිලා තියෙනවා. එයි එතන සකස් වීමක් තියෙනවා. මම ඉන්නවා කියන සකස් වීම. එතන විඥානයක් තියෙනවා. මම ඉන්නවා ලෝකේ තියෙනවා කියන දැන ගැනීම තියෙනවා. එතන නාම රූපයන්ගේ සකස් වීම තියෙනවා. මොකද්ද? මම කියලා කෙනෙක් ඉඳගෙන මේ ලෝකේ දෙයක් අත්විඳිනවා. එතන තියෙනවා අපිට නාම රූපයන්ගේ සකස් වීමත් එක්ක සලආයතන මම කියලා කෙනෙක් ඉන්නවා. එයාට හැකනාසේ දිව ශරීරයක් තියෙනවා. ඒත් එක්ක එයාට එතන ක්‍රියාත්මක වෙනවා මොකද්ද? ස්පර්ශය. මම කියන කෙනා මේ සලආයතනයන්ගේ ලෝකේ ස්පර්ශ කරනවා. ඊළඟට එතන ක්‍රියාත්මක වෙනවා මොකද්ද? වින්දනය. මම කියන කෙනා ස්පර්ශය ලබලා වින්දනයක් ලෝකෙන් විඳිනවා. ඒත් එක්කම එතන ක්‍රියාත්මක වෙනවා ඒ වින්දනය ලැබමින් මේ වින්දනයේට මම තණ්හා වෙනවා තණ්හා නොවෙනවා කියලා ටිකක්. වෙනවා කිව්වත් නොවෙනවා කිව්වත් තණ්හාවම තමයි. මොකද සක්කාය දිට්ඨියෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ඒ කෙනා තමයි මොකද්ද වෙන්නේ? ලෝකේ අල්ලගෙන තියෙන්නේ. උපාදාන කරගෙන තියෙන්නේ. වර්තමානයේ තුල යා මොකද්ද කරන්නේ? ලෝකයක් තියනවා කියන දෘෂ්ටිය තුලම තණ්හාවෙන් උපාදානය පවත්වල ඉවරයි. ඒ කියන්නේ ලෝකයක් එක්ක බැඳීම සිද්ධ කරගෙන ලෝකයක් එක්ක ගනුදෙනුවත් එක්ක එයා බැඳිලා ඉවරයි. උපාදාන වෙලා ඉවරයි. ඒ උපාදානයේ තියනවා කියන්නේ අර භවයක් තියෙනවා. මොකද්ද භවය? කාම භව, රූප භව, අරූප භව. වර්තමානයේ කාම භවය අත්විඳිනවා. රූප භවය අත්විඳිනවා. අරූප භවය අත්විඳිනවා. අන බලන්න. ඒ භවයත් එක්ක යාට ජාතිය තියෙනවා. මොකද්ද? මම මේ වෙලාවේ ජීවත් වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය දරාගත්ත මම මේ වෙලාවේ ජීවත් වෙනවා. නිස්කන්ධයන්ගේ පහළවීම එයාට තියෙනවා. ඒත් එක්කම එයාට තියෙනවා මම මේ ජීවත් වෙන මොහොත ගෙවිලා යනවා. අන්න ස්කන්ධයන්ගේ බිඳීමේ සමුදය තියෙනවා එයාටයි. ජාතිය පහළ වුණා කියලා කියන්නේ එයාට වර්තමානයේ මං ජීවත් වුණා කියන හැඟීමත් එක්ක වර්තමානයේ ගෙවී යාම අනිවාර්යෙන්ම එයාට දැනෙනවා. ඔන්න බලන්න අවිද්‍යාවෙන් පිරිච්ච තැන පටිච්චසමුප්පාදේ සමුදය යෙදෙන විදිහ. අවිද්‍යාව යෙදිච්ච තැන යාට තියෙන වර්තමාන මොහොතක ගෙවී යාම. මේක තමයි එහෙමනම් ඔන්න ජරා මරණයන්ගේ සමුදය පරමාර්ථ වශයෙන්. ඒ අවිද්‍යාව යෙදෙන තැන වර්තමානයේ තුල ජීවත් වෙන බවට තියෙන හැඟීමම තමයි මේ පටිච්චසමුප්පාදයේ අංග 12 ක්‍රියාත්මක වීම. නමුත් අපි න්‍යාය අනුකූලව ගත්තොත් අපි මේක ලියා ගන්නටුවමනයි. මේක අවබෝධයෙන් අපි තේරුම් ගන්න ඕන සත්ව නොවන, පුජ්‍යල නොවන, ආත්ම නොවන තැනකින් මේ පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙනවයි කියන එක තේරුම් ගන්නට වෙනවා. ඒ ගැටේ අපි ලියා ගන්න තාක්කල් අපි ජීවිතේ
අවබෝධය ලැබපු මරණය පිළිබඳ සතිය උපදවගත්ත, මරණය පිළිබඳ සිහිය උපදවගත්ත, මරණය පිළිබඳ නුවණ උපදවගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. ඔන්න එහෙමනම් අපිට දැන් නුවණක් ලැබුණා වර්තමාන මොහොත තුල ජාති සමුදයක් ජරා මරණ සමුදයක් තියෙනවා. සම්මතෙන් මව් කුසෙන් උපදින ජාතිය මැරිලා යන තැනට එහා ගිහිල්ලා ඔන්න අපි තේරුම් ගත්තා වර්තමාන ස්කන්ධයන්ගේ හටගෙන බිඳීමක් තියෙනවා නම් මේ ජරා මරණයන්ගේ සමුදයක් ජාතිය සමුදයක් තියෙනවා කියලා. හැබැයි අපි මේක දැනගෙන මොහොතක් මොහොතක් පාසා ස්කන්ධ ඇති වෙනවායේ නැති වෙනවායේ කියලා ගත්තට තවම අවබෝධය ඇවිල්ලා නැහැ. ඒ අපි ඉන්නේ සමුදය තුල. ඒ අපි තේරුම් ගන්න තියෙන සමුදය. හැබැයි ඒ සමුදය පිළිබඳ හරියාකාරයෙන් තේරුම් ගැනීමක් නෙවෙයි. ඒ අවිද්‍යාව යෙදිලා තියෙන තැනක වර්තමානයේ ක්‍රියාත්මක වීම. ඒකත් අපි තේරුම් ගන්න තියෙන අවිද්‍යාවෙන්. මොහොතක් මොහොතක් පාසා ස්කන්ධයන්ගේ සකස් වෙමින් බිඳී යාමක් තියෙනවාය. ඒ සකස් වෙමින් බිඳී යාම තියෙන නිසා පුජ්‍යල භාවයක් නෙවෙයි තියෙන්නේ. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නොහට ගැනීමක් තියෙන්නේ කියලා අපි කතා කළොත් ඒ Nirodhe පැත්ත කතා කරලා නැහැ. ඒ කතා කරලා තියෙන සමුදය පැත්ත. ඇයි? ස්කන්ධයන්ගේ බිඳී යාම කියන්නේ ජරා මරණ සමුදය මිසක ජරා මරණ නිරෝධය නෙවෙයි. ස්කන්ධයන්ගේ බිඳී යාම සිද්ධ වෙන්න නම් ජාතිය සමුදය වෙන්න ඕන. ජාතිය සමුදය වෙන්න නම් භවය සමුදය වෙන්න ඕන. භවය සමුදය වෙන්න නම් උපාදානය සමුදය වෙන්න ඕන. උපාදානය සමුදය වෙන්න නම් තණ්හාව සමුදය වෙන්න ඕන. තණ්හාව සමුදය වෙන්න නම් අනිවාර්යයෙන්ම වින්දනය සමුදය වෙන්න ඕන. වින්දනය සමුදය වෙන්න නම් ස්පර්ශය සමුදය වෙන්න ඕන. ස්පර්ශය සමුදය වෙන්න නම් සලආයතන සමුදය වෙන්න ඕන. සලආයතන සමුදය වෙන්න නම් නාම රූප සමුදය වෙන්න ඕන. නාම රූප සමුදය වෙනවා නම් මෙතන අනිවාර්යයෙන්ම විඥාන සමුදය වෙනවා. විඥාන සමුදය වෙනවා නම් එතන සංකාර සමුදය වෙනවා. සංකාර සමුදය වෙනවා නම් අවිද්‍යාවේ සමුදය තියෙනවා. එහෙනම් අපි ස්කන්ධයන්ගේ බිඳී යාම හිතා හිටියත් ඒ සමුදය වෙන්නේ අවිද්‍යාවමයි. අපි හිතනවා සත්වේත් නැතිය, පුජ්‍යලයක් නැතිය, හරි මෙතන ක්‍රියාත්මක වෙන්නේ මොහොතක් මොහොතක් පාසා ස්කන්ධ ඇතිවෙමින් නැතිවීමක් කියලා හිතා හිටියාම අපි හිතනවා අපිට අවබෝධය ලැබිලා, අපි අවබෝධය කරගෙන ඉන්නේ, අපි දැන් අවබෝධය තුල හික්මන්නේ කියලා. නමුත් ඒ මොහොතක් පාසා ස්කන්ධයන් නැති වෙමින් නැති වෙනවා කියලා ගන්න එක අවබෝධය නන් නොවේ. ඒ අවිද්‍යාව යෙදිච්ච තැනක ජරා මරණයන්ගේ සමුදය පිළිබඳව අවිද්‍යාවෙන් සිහිපත් කරනවා. එහෙනම් අපි ජරා මරණයන්ගේ සමුදය මොහොතක ස්කන්ධ හටගෙන බිඳිනවා කියලා ගත්තොත් අපි ඇතිවීම නැතිවීම කියන තැනට එනවා. ඒ ඇති වෙමින් නැති වෙනවා කියන තැනට එනකොට ඇති වෙමින් නැති වෙනවා නම් පැවතීමක් තියෙනවා. අපි එනවා උපාදත්‍ත්‍ති භංග. ඒ උපාදත්‍ත්‍ති භංගය කියලා කියන්නේ අවිද්‍යා සහගත ලෝකයේ ක්‍රියාත්මක වීම. මේ අවිද්‍යා සහගත ලෝකයේ ක්‍රියාත්මක වෙන ස්කන්ධ පරම්පරාවකට තමයි අපි පුජ්‍යල වශයෙන් දරාගෙන තියෙන්නේ. හැබැයි මේක දැනගත්තා කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නෙවෙයි මේ. පටිසමුප්පාදය අවබෝධයට ආව නෙවෙයි මේ. මොකද අපි ඒක හිතා හිටියයි කියලා අපි ඇවිල්ලා තියෙන්නේ ලෝක සමුදයට. ඇති වෙලා පැවතිලා නැති වෙනවා. එතකොට අපි ඇවිල්ලා තියෙන්නේ නැවත මොකද්ද? ඇති වෙලා පැවතිලා නැති වෙනවා කියන කාලාත්‍රයකට. අපි ඇවිල්ලා තියෙන්නේ නැවත ඇතාන්තයටත් නැතාන්තයටත්. අපි එහෙමනම් ඇත නැතාන්ත වලින් බැහැරව පටිසම්පාද න්‍යාය අවබෝධ කරගන්නට උවමනයි. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය වේ. සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය වේ.
නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධය වේ. සලායතන නිරෝධයෙන් පස්ස නිරෝධය වේ. පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණයන්ගේ දුක්ඛ දෝමනස්යන්ගේ උපායාසයන්ගේ නිරෝධය වේ. එහෙනම් මොකද්ද මේ නිරෝධය කිව්වේ? නිරෝධය කියපු ගමන් ඔන්න ඔළුවට එනවා අවිද්‍යාව නැතිවීමෙන් සංකාර නැතිවේ. සංකාර නැතිවීමෙන් විඥාන නැතිවේ. විඥාන නැතිවීමෙන් නාම රූප නැතිවේ. නාම රූප නැතිවීමෙන් ඔන්න ඔය විදිහට අපි නැතිවීමක් කියලා දාගෙන පටිච්ච සමුප්පාදයේ වරද්දගෙන පුදුම විදිහට. එහෙමනම් අපි බලන්නට උවමනායි මේ කතා කරන්නේ කාලාත්‍රයක් නෙවෙයි වගේම නිරෝධයේ විදිහට කතා කරන්නේ නැති වී යාමක් නොවේ. නිරෝධයේ විදිහට කතා කරන්නේ සකස් නොවීම පිළිබඳ. නොහට ගැනීම පිළිබඳ. ඇති නොවීම පිළිබඳ. එහෙම නැත්නම් ඇතිවිච්ච දේ නැතිවීම පිළිබඳ නෙවෙයි. තියෙන අවිද්‍යාව නැති කරන එකක් නෙවෙයි. තියෙන අවිද්‍යාව නැති කරන එකක් නෙවෙයි මේ කතා කරන්නේ. ප්‍රඥාවේ පහළ වීමෙන් පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අවබෝධයෙන් අවිද්‍යාවේ නිර්වශේෂ නිරෝධය. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධා. අවිද්‍යාව මාත්‍රයක්වත් නොතිබී අවශේෂයක්වත් නොතිබී නිරෝධ වීමෙන් කියන්නේ නොහට ගැනීමෙන් සකස් නොවීමෙන් තමයි සංඛාරයන්ගේ සකස් නොවීම සිද්ධ වෙන්නේ. අවිද්‍යාවේ සකස් නොවීම කොතනද? අංග 12ේම සකස් නොවීම එතනයි. අවිද්‍යාවේ සකස් වීම කොතනද? අංග 12ේම සකස් වීම එතනයි. අන්න ඒ විදිහට. එහෙනම් ඔන්න අවිද්‍යාවේ සකස් නොවිච්ච තැන සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණයන්ගේ සකස් නොවීම වේ. පහළ නොවීම වේ. උදා නොවීම වේ. ඇති නොවීම වේ. එහෙම නැත්නම් නැතිවීම වේ නෙවෙයි, ඇති නොවීම සිද්ධ වේ. අපි බලමු එහෙමනම් මේ වර්තමානය කියන දේ අපිට කොහොමද හම්බ වෙන්නේ කියලා. අපිට දැන් අතීතයක් ගැන මතකයක් තියෙනවා. අපිට වර්තමානයේ දැන් ජීවත් වෙන බවට හැඟීමකුත් තියෙනවා. අපිට අනාගතය පිළිබඳ හැඟීමකුත් තියෙනවා. මොකද අපිට කලින් ඉඳලම අනාගතය පිළිබඳ හැඟීම තිබුණානේ. පුජ්‍යල භාවයට මේ සම්මතයෙන් කතා කරන්නේ. එහෙමනම් ඔන්න ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ දැන් මෙතන ඉඳලා ඔබ කල්පනා කරන්න. මේ ඔබ ජීවත් වෙන තැන ඉඳලා දැන් ඔබට දැනෙනවා ඇති මං වර්තමානයේ ජීවත් වෙනවා. මං එක්ක බණ අහමින් ඉන්නවා, මං අහවල් වැඩේ කරමින් ඉන්නවා කියලා ඔබට මතක් වෙනවා ඇති. මං අසවල් කාලයක් තිස්සේ මං දැන් ජීවත් වුණා. දැන් මේ මොහොතත් ගෙවිලා ගියා. මං දැන් තප්පර ගාණක් වර්තමානයෙන් අනාගතයට ගියා. මෙහෙම අපිට හිතෙනවා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඒ හිතෙන හිත කොයි වෙලාවේ හිතුණත් මේ හිතෙන හිත වර්තමානෙමයි. ඔබ අතීතය ගැන හිතුවත් හිතන්නේ වර්තමාන අත්දැකීමක් විදිහට. ඔබ අනාගතය ගැන හිතුවත්
ඒ අනාගත අත්දැකීම ඔබට ලැබෙන්නේ වර්තමාන විදියට. එහෙනම් අතීතය ගැන ගත්තත් අනාගතය ගැන ගත්තත් ඒ අතීතය ඔබ භුක්ති විඳා කියලා හිතුවට ඒ භුක්ති විඳීම සිද්ධ කළෙත් වර්තමානයේ තුලනේ. වර්තමානයේ කරගෙනයි ඒක භුක්ති විඳින්නේ. මොකද මේ වර්තමානයේම තමයි ඔබට ශනකින් අතීතය වෙන්නේ. අනාගතයේම තමයි ඔබට ශනකින් වර්තමානය වෙන්නේ. එතකොට ඔබ ජීවත් වෙලා තියෙන වර්තමානය තුලමයි. ඔබ අත්දැකීම් ලබලා තියෙන වර්තමානයක් තුලමයි. පේන ඇහෙන දැනෙන දැනගන්න අත්දැකීම වර්තමානයේමයි. ඔන්න අපිට එහෙමනම් පුංචි නුවණක් ආවා. අතීතයේ කිව්වත් අනාගතයේ කිව්වත් මේක මේ වර්තමානයේ ලබන අත්දැකීමක්. ඒක අත්දැකීමක් බවට පත් උනේ කාටද? තමන්ට. මට. කාගේ අත්දැකීමද? තමන්ගේ අත්දැකීම. මගේ අත්දැකීම. මෙන්න මේ අත්දැකීම අපි අරගෙන තියෙන්නේ මගේ අත්දැකීම විදිහට, මට දැනෙන අත්දැකීම විදිහට, මම ලබන අත්දැකීම විදිහට. මේක තමයි අපිට පවතින දෘෂ්ටිය. මගේ අත්දැකීම විදිහට ඒ අත්දැකීමට දෘෂ්ටිගත වෙලා මම ලබන අත්දැකීමක් විදිහට ඒ අත්දැකීම තුල බැහැගෙන මට ලැබෙන අත්දැකීමක් විදිහට ඒ අත්දැකීම දරාගෙන මෙන්න මේ දරාගත් දෘෂ්ටිය තමයි සක්කාය දෘෂ්ටිය. මේ වර්තමානයක් තුල ඔබ ලබන අත්දැකීම පටිච්ච සමුප්පන්නයි මිසක තමන් ලබන මම ලබන අත්දැකීමක් නොවේ කියන එක අපි අවබෝධ කරගමු. නයිධං අත්ත කතම් බිම්බං නයිධං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ ලබන අත්දැකීම, මේ ජීවිත අත්දැකීම මම විසින් කරනවා නෙවෙයි. මේ අත්දැකීම අනෙකෙක් විසින් කරවනවාද නෙවෙයි. මේ අත්දැකීම ඉබේ සිද්ධ වෙනවාද නෙවෙයි. මෙන්න මේකයි තේරුම් ගත යුත්තේ. එහෙමනම් මම විසින් කරනවා නෙවෙයි, තව කෙනෙක් විසින් කරවලා දෙනවත් නෙවෙයි, ඉබේ සිද්ධ වෙනවත් නෙවෙයි. නමුත් අපි ළඟ තියෙන භයානක බරපතලම දෘෂ්ටිවාදය තමයි මේ අත්දැකීම මම විසින් කරන්නේය. මම තමයි මේ රූප බලන්නේ, මම තමයි මේ සද්ද අහන්නේ, මම තමයි මේ ගඳ සුවඳ විඳින්නේ, මම තමයි මේ ස්පර්ශ රසයන් භුක්ති විඳින්නේ කියන දෘෂ්ටිවාදයේ පතිත කරගෙනයි අපි ලෝකයේ තුල අත්දැකීම භුක්ති විඳින්නේ. මෙන්න මේ දෘෂ්ටිවාදය තමයි අපි මෙතනදී බිඳ හෙලන්නේ. එහෙම නැතුව මම ඉඳලා මම නැති කරනවා නෙවෙයි. බුදුදහම තුලින් අපි සිද්ධ කරන්නේ හිටපු මාව නැති කරන එක නෙවෙයි. හිටපු මාව, ජීවත් වෙච්ච මාව, ජීවිතේ ක්‍රියාත්මක කරපු මාව, රූප බලපු මාව, සද්ද අහපු මාව, ගන්ධ විඳපු මාව, රස විඳපු මාව, ස්පර්ශ විඳපු මාව නිවනට ගෙනියන එක, නිවනට දක්වන එක නෙවෙයි. අපිට නිවීම අහිමි කළේ, සැනසීම අහිමි කළේ සසර නැමැති දෘෂ්ටි ජාලය තුල පැටලෙව්වේ මම විසින් කරනවය, මම අත්දකින්න වාය කියන
බරපතලම දෘෂ්ටිය. ඒක එසේ මෙසේ දෘෂ්ටියක් නෙවෙයි. ඒ දෘෂ්ටිය කොච්චර ප්‍රබලද කියලා කිව්ව බුදුදහමේ පෙන්වන්නේ ඒක දෘෂ්ටි මහා සාගරයක්. දෘෂ්ටි මහා කාන්තාරයක්. දෘෂ්ටි විසෝකයක් විදිහටයි මේ දෘෂ්ටිය පෙන්වන්නේ. ඒ තරම් මේ දෘෂ්ටිය තුල එල්බිලා, මේ දෘෂ්ටිය තුල බැහැගෙන, මේ දෘෂ්ටියෙන් ගිලිලා, මේ දෘෂ්ටියෙන් ගොඩ එන්නට බැරි තරම් යටපත් වෙලා වහගෙන. ඒ නිසා අපි බලමු මම නොකරන, ඉබේ සිද්ධ නොවන, අනිකෙක් විසින්ද නොකරවන හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මොකද්ද හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කිව්වේ? හේතුන් පටිච්ච සම්භූතං. දැන් අපි පටිච්ච කිව්වට පස්සේ මොකද්ද අපිට අවිල්ලා තියෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. අපි කියනවා ඇහත් රූපයත් නිසා කියලා තමයි අපි ගන්නෙ. ඇහත් රූපයත් නිසා අපි ගන්නවා මොකද්ද? චක්කු විඥානේ පහළ වීම වේ කියලා. හැබැයි හරියටම හරි. ඇහත් රූපයත් නිසා කිව්වේයි දැන් අපිට සිද්ධ වෙලා තියෙන ඔන්න සක්කාය දෘෂ්ටිය නිසා. මොකද්ද? ඇහැ තියෙනවා, මම ඉන්නවා. රූප තියෙනවා ලෝකේ. ඒ තියෙන රූප මම භුක්ති විඳිනවා කියන දෘෂ්ටිය නිසා තමයි අපිට මොකද්ද වෙලා තියෙන්නේ? හේතුම් පටිච්ච සම්භූතම්. මේ සම්භූතය එහෙම නැත්නම් මේ ලෝකයේ සකස් වීම අපිට සිද්ධ වෙන්නේ මම ඉන්නවා, ලෝකේ රූප තියෙනවා, මම එව්ව දකින්නවා කියන දෘෂ්ටියත් එක්ක ලෝකේ සකස් වීම තියෙනවා. ඒ දෘෂ්ටියේ බිඳී යාම කොතනද? සකස් නොවීම කොතනද? අපිට මේ සම්භූතයේ සකස් වීමක් ගැන කතා කරන්නට බෑ. හේතු භංගා නිරුජ්ජති. හේතුව භංග වෙනකොට අපිට ඒ සම්භූතයේ නිරුද්ධ වීම, සකස් නොවීමයි පෙන්වන්නේ. එහෙනම් අපි බලමු අපිට තියෙන අවිද්‍යාව මොකක්ද කියලා. දැන් ඔන්න ඇහැ රූපය කියන දේ වෙනුවට අපි අත්දැකීම තේරුම් ගන්නට ගන්නේ දකුණු අත වම් අත. ඔබ හිතන්න මේ දකුණු අත තමයි ඇහැ, මේ වම් අත තමයි රූපය. ඒතර මේක තේරුම් ගන්න පහසුයි. දකුණු අත ඇහැ, වම් අත රූපය. දැන් හිතන්න දකුණු අත බව දන්නේ නැහැ. දන්නේ නැහෙනි කොහොමදවත්. වම් අත බව දන්නේ නැහැ. නමුත් දකුණු අත බව දැනගත්තේ කවුද? මම. ඔන්නේ මම කියන එක තමයි දෘෂ්ටිය. ඔන්න හිතන්න අනාත්ම විච්ච දකුණු අත තියෙනවා, අනාත්ම විච්ච වම් අත තියෙනවා. ආත්මීය විච්ච හැඟීම අපිට කියනවා මේක දකුණු අත, මේක වම් අත කියලා. එහෙම නැතුව දකුණු අතේ අනාත්ම භව නිසා දකුණු අත බව හඳුනන්නේ නැහැ. වම් අතේ අනාත්ම භව නිසා වම් අත බව හඳුනන්නේ නැහැ. ඒ කියන්නේ ආත්මවාදයක්, ශක්තියක්, ආත්මීය දෘෂ්ටියක් දකුණු අතෙත් නැහැ, වම් අතෙත් නැහැ. ඒ නිසා දකුණු අත හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දකුණු අතේ සකස් වීමක් කොහොමටවත් එතන නැහැ. වම් අතේ පහළ වීමක්, සකස් වීමක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් වම් අතේ පහළ වීමක් එතන කොහොමටවත් නැහැ. නමුත් සක්කාය නැමැති පුජ්‍යල දෘෂ්ටි, ආත්ම දෘෂ්ටිය කියනවා මොකද්ද? මේක දකුණු අත. ඔන්න දකුණු අත කවුද ගොඩ නැගුවේ? එහෙමනම් සක්කාය දිට්ඨිය, ආත්මීය දෘෂ්ටිය තමයි කිව්වේ මෙන්න දකුණු අත, ඔයා දකුණු අත. මෙන්න සක්කාය දිට්ඨිය තවරුවා වම් අත. දැන් මොකද්ද කරන්නේ? දැන් කියනවා දකුණු අත වම් අත ස්පර්ශ කරනවා.
දකුණු අත වම් අත ස්පර්ශ කරනකොට මොකක්ද ඇහෙන්නේ? දකුණු අත වම් අත ස්පර්ශ කරනකොට කියනවා මොකද්ද? සද්දයක් ඇහුණා. අපි ඒ සද්දයට උපමා කරන විඥානය. දැන් කියනවා මොකද්ද? දකුණු අතයි වම් අතයි ස්පර්ශ කරලා සද්දය ඇහුණාය. දකුණු අතයි වම් අතයි ස්පර්ශ කළා සද්දය ඇහුණාය. කවුද කිව්වේ? තමන් කිව්වේ. සක්කාය දිට්ඨිය කිව්වේ. දැන් අපි හිතමු මෙන්න මේ දකුණු අත වම් අත ස්පර්ශ කරපු ක්‍රියාවලිය පිළිබඳ අපි බලමු. දැන් දකුණු අතට ක්‍රියාවලිය හම්බ වෙන්නෙත් නැහැ. වම් අතට ක්‍රියාවලිය හම්බ වෙන්නෙත් නැහැ. සද්දෙට ක්‍රියාවලිය හම්බ වෙන්නෙත් නැහැ. සද්දය දන්නේ නැහැ මොකක් කියලාද? සද්දයක් කියලාවත්. නමුත් අපි කල්පනා කළොත් මේ ඇහිම කියන තැනට අපි දාගන්නවා මොකද්ද? සද්දය ඇහිමට අපි තවරනවා ආත්මීය දෘෂ්ටිය. හරියට පෙනීමට අපි තවරනවා මොකද්ද? මට පේනවා. ඇහිමට අපි තවරගෙන තියෙනවා මට ඇහෙනවා. දැනීමට අපි තවරගෙන තියෙනවා මට දැනෙනවා. දැන ගැනීමට අපි තවරගෙන තියෙනවා මොකද්ද? මම දැනගන්නවා. දැන් සිද්ධ වෙලා තියෙන වෙන මොකුත් නෙවෙයි. මට පේනවා. මට ඇහෙනවා. මම දැනගන්නවා ය කියන තැවරීමත් එක්ක තමයි ඒ මමත් එක්ක තමයි මම හොයන්න යන්නේ. අර සද්දේට මම තැවරුවම වගේ. ඒ අප්පුඩි හඬ හොයන්න ගන්නවා මමත්වෙන්. මම කොහොමද එළියට ආවේ? මම එළියට ආවේ දකුණු අතයි වම් අතයි ස්පර්ශ කළානේ. ඔන්න ඊට පස්සේ යාට තියෙනවා දකුණු අත වම් අත කියන දෙපැත්ත. ඇහැයි රූපයයි. එහෙනම් පෙනීම මම විච්ච තැන. පෙනීමට සක්කාය දිට්ඨිය තවරගත්ත තැන තමයි ඒක මට පෙනීමක් වෙන්නේ. දැන් මොකද්ද වෙන්නේ? මට ඇහිීමක් වෙනවා, මට දැනීමක් වෙනවා. ඒ මම තමයි දෙපැත්ත හදන්නේ කොහෙද? ඇහැ රූප. දැන් ඔන්න අවිද්‍යාව යදනවා මම ඉඳගෙන ලෝකේ රූප දකින්නයි. අවිද්‍යාවෙන් සංස්කරණය සිද්ධ වුණා, සකස් වීම සිද්ධ වුණා. ඒකෙන් දැන් මොකද්ද උනේ? නාම රූප විඥාන ක්‍රියාවලිය සකස් වෙලා වර්තමානයේ මොහොතක් පාසා මම ජීවත් වෙනවා කියන දෘෂ්ටි ජාලය ඇති වුණා. ඔන්න දැන් එයා ජරා මරණ සමුදයට කොට වුණා. නමුත් මේ අවබෝධය ලැබපු තැන අපිට තියෙන්නේ මොකද්ද? සද්දය සද්දයක් කියලා දන්නේ නැත්නම්, සද්දය තුල ආත්මීය දෘෂ්ටිය තැවිරලා නැත්නම් සද්දයට සද්දේවත් හම්බ වෙන්නේ නැහැ. සද්දයට සද්දේ හම්බ නොවන තැන අප්පුඩි හඬට දකුණු අත වම් අත කියලා තැනක් යෙදෙන්නේ නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? පෙනීමක් බව දන්නේ නැහැ. නමුත් පේන වාය කියන දෘෂ්ටිය එතන දාපු තැන තමයි ඇහැ රූප ගැන කතා කරන්න වෙන්නේ. එහෙනම් පෙනීම කොතනද? ඒ පෙනීම හම්බුනේ වෙන කාටවත් නෙවෙයි, අවිද්‍යාව නැමැති දෘෂ්ටියට. නැත්නම් අපිට පෙනීමේ සකස් වීමවත් නැහැ. පෙනීම ඇති තැන අපිට කොහෙද? ඇහැ රූපය අත්දැකීම තියෙනවා, ස්කන්ධයන්ගේ පහළවීම තියෙනවා, පුජ්‍යල භාවය තියෙනවා, පටිච්චසමුප්පාදේ සමුදය තියෙනවා. පටිච්චසමුප්පාදේ සමුදය කොතනද? එතන ජරා මරණයන්ගේ සමුදය තියෙනවා. එහෙනම් මේ ජරා මරණය නිරෝධය කියලා කියන්නේ පටිච්චසමුප්පාදේ නිරෝධය, අවිද්‍යාවේ නිරෝධය, පුජ්‍යල භාවයේ නිරෝධය. ඒ කියන්නේ පුජ්‍යල භාවයේ සකස් නොවීම, අවිද්‍යාවේ සකස් නොවීම. මෙන්න මේ පිළිබඳව නොදන්නාකම, අනවබෝධය නිසා අපි මොකද්ද කරන්නේ? මේ ක්‍රියාවලියට මමත්වයේ තවරගෙන, සක්කාය දිට්ඨිය තවරගෙන මම ලෝකේ ජීවත් වෙනවා කියන දෘෂ්ටිකාන්තාරය ඇතුලේ අතරමං වෙනවා. ජරා මරණ සමුදයට කොටු වෙනවා, අවිද්‍යාව සමුදයට කොටු වෙනවා. ඉතින් මේ ධර්ම කාරණාව අපි අවබෝධයට පත් කර ගැනීම පිණිස එකපාරෙන් මේ අවබෝධය ලැබෙන්නේ නැහැ. සමහර විට මේ ධර්මය අවබෝධ කරන්න 100 පාර අහලා බැරි වෙයි. 10 වතාව අහලත් බැරි වෙයි.
නමුත් අපිට මේ අවබෝධයෙන් හැර පටිච්චසමුප්පාදය අවබෝධ කරන්නට වෙන මාර්ගයක් නෑ. ඒ කායන මාර්ගය. සක්කාය දිට්ඨිය දුරු කරගන්නට මාර්ගයක් නෑ. ඒ කායන මාර්ගය. අන්තවලින් තොර, දෘෂ්ටි වලින් තොර, ඇති බවෙන් තොර, නැති බවෙන් තොර, ඇති වෙමින් නැති වෙන බවෙන් තොර, අන්තවාදීත්වයෙන් මිදෙන අනන්ත වූ අපරිමිත වූ තථාගත ලෞතර සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් ඔබ හැමදෙනාටම හේතු වෙත්වා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. නැවත නැවතත් ධර්ම කාරණාවන් සිහිපත් කරගෙන ජාති සමුදයත් ජරා මරණ සමුදයත් පිළිබඳව මනාකොට අවබෝධ කරගෙන පටිච්ච සමුප්පාදය පිළිබඳ අවබෝධය තුළින් ජරා මරණ නිරෝධය පිණිසම අජරාමර භාවයට පත්වීම පිණිසම මේ ධර්ම කාරණාවන් හේතු වෙත්වා උපනිශ්‍රේ වෙත්වා උපයෝගී කරගනිත්වා කියලා හැමදිනාටම ප්‍රාර්ථනාවක් සිදු කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරහ රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.